බලන්න මේකේ විස්තර කරනවා ජාන විකෘතියක් යනු කුමක්ද කියලා අහුවොත් අර්ථ දැක්වීම තමයි අපි මෙතනදී පැහැදිලි කරන්න ඕනේ. කියනවා ජානයක DNA අනුක්‍රමයෙන් ස්ථිර වෙනස් වීමක් ජාන විකෘතියක් ලෙස හැඳින්වේ. DNA අනුක්‍රමයේ සිද්ධ වෙන ස්ථිර වෙනස් වීමක් අපි කියනවා ජාන විකෘතියක් කියලා. ඒතර ජාන විකෘතිය අපි කොටස් වලට බෙදා දක්වන්න පුළුවන් අපිට ජාන විකෘති. බලන්න මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ජානයක DNA අනුක්‍රමයේ ස්ථිර වෙනස් වීමක් ජාන විකෘතිය කියලා හඳුන්වනවා. ඒ තමයි අර්ථ දැක්වීම. DNA ප්‍රතිවලිත වීමේදී සිදුවන දුබල දෝෂ මේකට හේතු වෙනවා. දුබල දෝෂ කියන්නේ ඉතාමත් අඩුවෙන් සිද්ධ වෙන දෝෂ නිසා තමයි මේ විකෘති ඇති වෙන්නේ. අපි කිව්වා එහෙම ලේසියෙන් විකෘතියක් ඇති වෙන්නේ නැහැ DNA ප්‍රතිවලිතයේදී. මොකද හේතුව ওই ප්‍රතිවලිත ක්‍රියාවලියේදී නිවැරදි කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඒ තුලම. ඒ හින්දා මේකේ දෝෂ පුළුවන් තරම් අවම කරලා තියෙන්නේ. මේවා ස්වයන් සිද්ධ විකෘති ලෙස හැඳින්වේ. කියන්නේ ඉබේම සිද්ධ වෙන විකෘති. මේ ජාන විකෘතියක් ඇති වෙන්න බලපාන විකෘතිකාරක තියෙනවා. මේ විකෘතිකාරක පිළිබඳව ඊළඟට සටහන් කරලා තිනවා පොඩ්ඩක් ඒකත් බලමු. ඇතැම් බාහිර සාධක ඉහළ ශීඝ්‍රතාවයකින් විකෘති ජනනය කිරීමට සමත් වන අතර ඒවා විකෘතිකාරක නම් වේ. විකෘතිකාරක කියලා හඳුන්වන බාහිර සාධකයක් මගින් මේ විකෘති ඇතිවීමේ ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන්. බලන්න මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා භෞතික සාධක සහ රසායනික සාධක කියලා. භෞතික සාධක වලට අපි කතා කරනවා X කිරණ, UV කිරණ වගේ කිරණ වර්ග. රසායනික කාරක විදිහට පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය මේකට හේතු වෙනවා කියලා කියනවා. විකෘති ජනක කාරක මගින් සෛලයක් තුළ ප්‍රතිවලිත වෙමින් පවත්නා විකෘති ඇති කළ හැකිය. ඒතර ප්‍රතිවලිතයේදී ඇති කරන විකෘති තමයි මේ විකෘති කාරක මගින් සිද්ධ කරන ප්‍රධාන විකෘති ආකාරය. ජාන විකෘති කාරකයක් තමයි මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. රයිට්. බලන්න ඊළඟට අපෙන් මේ ප්‍රශ්නේ අහන්නේ ජාන විකෘති කෙටියෙන් විස්තර කරන්න කියලා. ජාන විකෘති. හරිද? මේක කියනවා මෙහෙම බලන්න. DNA ප්‍රතිඵලිත වීමේදී සිදුවන දුර්ලභ දෝෂ හේතුවෙන් ඇතිවිය හැකි සිද්ධියක්. ඒවා ස්වයන් සිද්ධ විකෘති ලෙස හඳුන්වයි. ස්වයන් සිද්ධ විකෘති ඉබේ සිද්ධ වන විකෘති මේවා. ඇතැම් බාහිර සාධක වලට ඉහළ ශීඝ්‍රතාවයකින් විකෘති හට ගැන්වීමේ හැකියාව ඇත. මේ ප්‍රශ්නෙට අදාළ පොයින්ට්ස්. හරිද? අපි අර කතා කරපු විස්තර ටික මේ කියන්නේ. බලන්න පොයින්ට් 10ක් විතර එනවා මේ කොටස් ටිකේ. විකෘති ජනනය කරන බැවින් ඒ සාධක විකෘතිකාරක ලෙස හඳුන්වයි. විකෘතිකාරක දෙවර්ගයකි. පොයින්ට් එකක්. රසායනික සාධක සහ භෞතික විකෘතිකාරකයන්ය. අර තියරි කොටස මේ විස්තර කරන්නේ. X කිරණ සහ UV කිරණ විකෘති ජනක භෞතික කාරක වේ. විකෘති ජනක කාරක මගින් සෛලයක් තුළ ප්‍රතිවලිත වෙමින් පවත්නා DNA වල විකෘති සිදු කළ හැකිය. මෙතනදී පිළිකාකාරක සංයෝග රසායනික ඇතුළත් කරන්න පුළුවන්. තවත් පොයින්ට් එකක් විදිහට. ඒ වුණාට මේ මාකින් එකේදී විදිහට ඇතුළු කරලා නැහැ. ඊට පස්සේ කියනවා විකෘති වල ආකාර පිළිබඳව කතා කරනවා. බලන්න විකෘති ආකාර මොනවද තියෙන්නේ? අපි නියුක්ලියෝටයිඩ් වල විකෘති ආකාර පිළිබඳව කතා කරනවා. මේ විදිහට මේක විස්තර කරන්න පුළුවන්. මේ තියෙන්නේ ජාන විකෘති වර්ග. ජාන විකෘති වර්ග. බලන්න නියුක්ලියෝටයිඩ් එක් යුගලක් පමණක් හෝ එක් යුගලකට වඩා වැඩි ගණනක් හෝ සහභාගී වන කුඩා පරිමාණ විකෘති මේ යටතට ගැනේ. එක්කෝ නියුක්ලියෝටයිඩ් යුගලක එහෙම නැත්නම් යුගලකට වඩා වැඩි ගණනක සිද්ධ වෙන විකෘතියක් තමයි මේකට ගන්නේ. කුඩා ප්‍රමාණයේ විකෘතියක්. නියුක්ලියෝටයිඩ් ගත්තාම පස්සේ ජානයක දහස් ගණනක් තියෙනවා. මේ දහස් ගණනෙන් දැන් සම්පූර්ණ වර්ණ දේවල ගත්තොත් එහෙනම් මිලියන ගණනක් මේ නියුක්ලියෝටයිඩ් තියෙනවා. දහස් ගණනක් තියෙන මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒතර වෙනස් වෙන්න පුළුවන් සම්භාවිතාවය තියෙන මේ විකෘතියකදී වෙන්නේ මේ එකක් දෙකක් වෙනස් වෙන්නේ. ඒත් ලොකු කතාවක් මෙතන සිද්ධ වෙනවා. එක් නියුක්ලියෝටයිඩ් යුගලක් පමණක් වෙනස් වූ විට ඒවා ලක්ෂ්‍ය විකෘති නම් වේ. ලක්ෂ්‍ය විකෘති කියලා කියන්නේ පොයින්ට් මියුටේෂන් එකක්. ඒක පොයින්ට් එකක් විතරයි වෙනස් වෙන්නේ. ලක්ෂ්‍ය විකෘතියක් සිද්ධ වෙන්නේ. ජාන විකෘති ආකාර තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. විස්තර කරනවා මෙහෙම. තනි නියුක්ලියෝටයිඩ් යුගලක ආදේශය. ආදේශය, නිවේශනය සහ ලෝපය කියලා ප්‍රධාන සිද්ධි තුනක් සිද්ධ වෙනවා. හරිද? එක් නියුක්ලියෝටයිඩ් යුගලක ආදේශය. බලන්න එක් නියුක්ලියෝටයිඩ් යුගලක් තව එකක් සමග මාරු වීම. තියෙන එක්කෙනෙක් එක්ක මාරු වෙනවා. ආදේශයක් සිද්ධ වෙන්නේ.
ඊළඟට නිවේශනය බලන්න. ආදේශය කියන්නේ එතකොට දික් වෙන්නේ නැහැ. තියෙන විදිහටම තියෙනවා. එතනට එක්කෙනෙක් අලුතෙන් ආවා. මාරු වුණා. නියුක්ලියෝටයිඩ් යුගලක් නිවේශනය. නියුක්ලියෝටයිඩ් යුගල් එකක් හෝ වැඩි ගණනක් එකතු වීම සිද්ධ වෙනවා. එකක් හෝ වැඩි ගණනක් එකතු වෙන එක පොයින්ට් එකකට. එතකොට මේක දික් වෙනවනේ. එතකොට නියුක්ලියෝටයිඩ් දාමේ දික් වීම සිද්ධ වෙනවා. ඊළඟ යුගල ලෝපය. නියුක්ලියෝටයිඩ් යුගලක් එකක් හෝ වැඩි ගණනක් ඉවත් වීම කෙටි වෙනවා. නියුක්ලියෝටයිඩ් දාමේ කෙටි වීම සිද්ධ වෙනවා. මේ තියෙන්නේ නිවේශනය හා ලෝපයේ ලක්ෂ්‍ය විකෘතියක් වීමට හෝ නොවීමට පුළුවන්. ඒතර නිවේශනය සහ ලෝපය කියන එක එක්ක ලක්ෂ්‍ය විකෘතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම නොවෙන්න පුළුවන්. හේතුව ඇයි? ඇයි මේකේ දික්වීම සහ කෙටිවීම සිද්ධ වෙනවා. ලක්ෂ්‍ය විකෘතියකදී අර එක ලක්ෂයක වෙනස්කමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තනි නියුක්ලියෝටයිඩ් යුගලක ආදේශයේ ලක්ෂ්‍ය විකෘතියක්. අනිවාර්යයෙන්ම. අරක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිද? මේකේ ඊළඟට ඒක විස්තර කරනවා. බලන්න. නියුක්ලියෝටයිඩ් එක් යුගලක් පමණක් හෝ යුගලට වඩා වැඩි ගණනක් හෝ සහභාගී වන කුඩා පරිමාණ විකෘති වේ. නියුක්ලියෝටයිඩ් යුගලක් පමණක් වෙනස් වූ විට ඒවා ලක්ෂ්‍ය විකෘති ලෙස හැඳින්වේ. නියුක්ලියෝටයිඩ් යුගලක් විතරයි වෙනස් වෙන්නේ. අරකේ යුගල කිහිපයක් වෙනස් වෙන්න පුළුවන් නිවේශනයේ සහ ලෝපයේදී. හරිද? ජාන විකෘති වර්ග තුනකි. තනි නියුක්ලියෝටයිඩ් යුගලක ආදේශය එක් නියුක්ලියෝටයිඩ් යුගලක් තව එකක් සමග මාරු වීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඔන්න ආදේශයේ කතාව තමයි මෙතන විස්තර කරන්නේ. ඊළඟට කියනවා නියුක්ලියෝටයිඩ් යුගලක් නිවේශනය. ඒ වායේ නියුක්ලියෝටයිඩ් යුගල එකක් හෝ වැඩි ගණනක් එකතු වීම. අලුතෙන් එකතු වීම සිද්ධ වෙන එකක් හෝ වැඩි ගණනක්. ඊළඟට කියනවා නියුක්ලියෝටයිඩ් යුගල ලෝපය. නියුක්ලියෝටයිඩ් යුගල එකක් හෝ වැඩි ගණනක් ඉවත් වීම. බලන්න. ඊළඟට කියනවා ආදේශය. මෙහිදී ජානයේ දිග වෙනස් නොවේ. ආදේශයේදී ජානයේ දිග වෙනස් වෙන්නේ නැහැ. ඇතැම් ආදේශ නිහඬ විකෘති වේ. ඒ කියන්නේ කිසි අවුලක් නැහැ. නිහඬ විකෘතියක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ජානයක නියුක්ලියෝටයිඩ් යුගලක් ආදේශය හේතුවෙන් එයින් කේතනය වන පොලිපෙප්ටයිඩ් දාමයට බලපෑමක් නොවිය හැකිය. ජානයක එක් නියුක්ලියෝටයිඩ් යුගලක් ආදේශයේ හේතුවෙන් එයින් කේතනය වන පොලිපෙප්ටයිඩ් දාමයට බලපෑමක් නොවිය හැකිය කියලා කියන්නේ මේ කියන කතාව. ඒක නිහඬ විකෘතියක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට නිහඬ විකෘතියක්. විකෘතියේ කිසිම බලපෑමක් නැහැ. හේතුව එකම ඇමයිනෝ අම්ලයට කෝඩෝන එකකට වඩා වැඩි ගණනක් කේතනය වීමේ හැකියාව. අපි බලමු නිකන් උදාහරණයක් මේ විදිහට සිද්ධ වෙච්ච සයිලන්ට් මියුටේෂන් එකක් කොයි වගේද කියලා. නිහඬ විකෘතියක්. මේ බලන්න. මෙන්න මෙතනදී විස්තර කරනවා නිහඬ විකෘතියක් සිද්ධ වෙන ආකාරය. මේ බලන්න. මේ තියෙන්නේ ඇඩිනීන් වෙනුවට ගුවැනීන් ඇවිල්ලා එතකොට මොකද වෙන්නේ? T වෙනුවට එතනට U ආදේශ වෙලා තියෙනවා. right බලන්න. මෙතනට මේ ආදේශ වුණාම ඇමයිනෝ අම්ල අණුපිළිවෙලට කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. මෙතන ටෙන්ඩෝන ඇමයිනෝ අම්ලය ඒ විදිහටම නැවත ඇවිල්ලා තියෙනවා. එතකොට මේක අපි කියනවා නිහඬ විකෘතියක් කියලා තමයි මේ தত্ত্বය හඳුන්වන්නේ. නිහඬ විකෘතියක් කියලා තමයි මේ தত্ত্বය හඳුන්වන්නේ. එතකොට ඊළඟට කියනවා ත්‍රික කෝඩෝනයක තෙවැනි අක්ෂරයට වෝබල් අක්ෂරයක් ඇත. වෝබල් අක්ෂර කියන්නේ වෙනස් වෙන්න පුළුවන් අක්ෂර තියෙනවා. කෝඩෝනයක තෙවැනි අක්ෂරය අපි තෙවැනි අක්ෂරය වෙනත් අක්ෂරයක් මගින් ආදේශයට ලක් වුවද එම තෙවැනි අක්ෂරය මගින්ද සමාන ඇමයිනෝ අම්ල කේතනය වේ. ආදේශය මගින් පොලිපෙප්ටයිඩ් එක එක් ඇමයිනෝ අම්ලයක් වුවද වෙනස් විය හැකිය. ඒ නිසා පොලිපෙප්ටයිඩේ ප්‍රාථමික ව්‍යුහයේ අර්ථය මද වශයෙන් වෙනස් වීමක් සිදු වේ. පොඩ්ඩක් තුන්වෙනි අකුර පොඩ්ඩක් එහා මෙහා වුණොත් එහෙම සමහර වෙලාවට ඒ විදිහේ විකෘතියක් ඇති වුණොත් ඒ ඇමයිනෝ අම්ලය වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් අර කලින් කිව්වා වගේ නිහඬ විකෘතියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි අක්ෂරයක නියුක්ලියෝටයිඩ් එක වෙනසක් සිද්ධ වුණාට ඒක මගින් ඇමයිනෝ අම්ලයේ වෙනසක් ඇති කරන්නේ නැහැ. දැන් නියුක්ලියෝටයිඩ් එක පරමාර්ථය තමයි පොලිපෙප්ටයිඩ් දාමයක් නිෂ්පාදනය කිරීමනේ. ඒතර පොලිපෙප්ටයිඩ් දාමයක ඇමයිනෝ අම්ලයක අඩුපාඩුවක් වුණොත් ඒකනේ ගැටලුව වෙන්නේ. හැබැයි නියුක්ලියෝටයිඩ් එක කොච්චර වෙනසක් සිද්ධ වුණත් සෑදෙන පොලිපෙප්ටයිඩ් දාමයේ ඇමයිනෝ අම්ල හරියාකාරව අණුපිළිවෙලින් තියෙනවා නම් නිවැරදි අණුපිළිවෙලට තියෙනවා නම්
ඒක විකෘතියක් බවට පත් වෙන්නේ නැහැ. ඒතකොට ඒක නිහඬයි. හැබැයි සමහර අවස්ථාවලදී මේ තුන්වෙනි අක්ෂරයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙලා ඒක ඇමයිනෝ අම්ලයක වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේකේ අර්ථය වෙනස් වෙනවා. පොලිපෙප්ටයිඩ් දාමයේ ගෙනියන්න යන අර්ථය වෙනස් වෙනවා. අර්ථය මද වශයෙන් වෙනස් වීමක් සිදු වේ. මෙම විකෘති අපගතාර්ථක විකෘති නම් වේ. අපගතාර්ථක විකෘති කියලා අපි හඳුන්වනවා. බලන්න මේකෙදී අපගතාර්ථක විකෘතියක් ඇති වෙන අවස්ථාවක් පිළිබඳව අපි විස්තර කරනවා. මේ තියෙන්නේ අපගතාර්ථක විකෘතිය ඇති වෙන අවස්ථාව. බලන්න මිස්සෙන්ස් මියුටේෂන්ස් කියලා කියන්නේ මේක. මිස්සෙන්ස් කියලා අපි හඳුන්වන්නේ කෝඩෝනයක් විකරණය වී පොලිපෙප්ටයිඩයේ එක් ඇමයිනෝ අම්ලයක් වෙනස් කරයි. කෝඩෝනයක් වෙනස් වෙලා පොලිපෙප්ටයිඩයේ එක් ඇමයිනෝ අම්ලයක් තමයි වෙනස් කරන්න මෙතනදී. පොලිපෙප්ටයිඩයේ ප්‍රාථමික ව්‍යුහය සුළු වශයෙන් වෙනස් කරන අතර එවැන්නක් අපගතාර්ථක විකෘතියකි. ඇමයිනෝ අම්ලයක් වෙනත් ඇමයිනෝ අම්ලයක් සමග සිදුවන ආදේශ මගින් ප්‍රෝටීනවල කෘත්‍යමය ආකාර වන තෘතීක හෝ චාතුර්ථ ව්‍යුහය කෙරෙහි බලපෑමක් සිදු වීමට නොවීමට පුළුවන්. දැන් මේක එක ඇමයිනෝ අම්ලයක් වෙනස් වුණයි කියලා සමහර වෙලාවට මෙයාගේ තියෙන ඊළඟ ව්‍යුහවලට, ඒ කියන්නේ ප්‍රාථමික ව්‍යුහයේ මේ වෙනස ප්‍රෝටීනේ ඊළඟ ව්‍යුහවලට බලපෑමක් නැත්නම් අවුලක් නැහැ. ඇතැම් විට නව ගුණාංග සහිත වැඩි ක්‍රියාකාරීත්වයක් දක්වන ප්‍රෝටීන ඇතිවිය හැක. අන්න බලන්න වෙනසක් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මේක තෘතීක ව්‍යුහයක් දරන එන්සයිමයක් කියලා. සමහර වෙලාවට එන්සයිමේ සක්‍රීය ස්ථානය ක්‍රමවත්ව හැදෙන්න පුළුවන් මේ වැරදි ඇමයිනෝ අම්ලයේ හින්දා. අන් එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක හොඳට සක්‍රීයව වැඩ කරන එන්සයිමයක් බවට පත් වෙනවා. සමහර විකෘති යහපත් වෙනවා. ඒකයි වැඩි. දැන් ඊළඟට බොහෝ විට මෙම වෙනස් වීම උදාසීන හෝ අනර්ථදායී වේ. හැබැයි බොහෝ විට මේ විකෘති වල ඇතිවන තත්වයන් උදාසීන වෙනවා. ඒ කියන්නේ කිසිම කරදරයක් නැති තත්වයක හෝ අනර්ථදායී තත්වයක තමයි තියෙන්නේ. අනර්ථදායී ප්‍රෝටීන නිෂ්ඵල හෝ අඩු කාර්යක්ෂම වේ. අපගතාර්ථක විකෘති නිසා ඇතිවෙන ඒ ප්‍රෝටීන වර්ග ওই විදිහට වෙනස් වෙන්න පුළුවන්. බලන්න මේකේ මිස්සෙන්ස් මියුටේෂන්ස් කියන ඒවා මේ පෙන්වන්නේ. දැන් මෙතනදී බලන්න මේක වෙනස් වුණා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ කැම්බල් බයොලොජි පොතේ සටහන් කරලා තියෙන විදිහට මේ තියෙන්නේ මෙන්න බලන්න T. ඒ මගින් ආදේශ වුණායින් පස්සේ මෙතන ඇති වෙන මේ ඇමයිනෝ අම්ලය. පේනවද? මේ ඇමයිනෝ අම්ලය CR කියන ඇමයිනෝ අම්ලය මෙතනදී අලුත් ඇමයිනෝ අම්ලයකින් රිප්ලේස් වෙලා තියෙනවා. එතකොට ඒක වැරදි ඇමයිනෝ අම්ල ආදේශයකට හේතු වෙනවා. හරි. ඊළඟට බලන්න ඊට පස්සේ අපගතාර්ථක විකෘති ගැන කිව්වේ. ඊළඟට කියනවා ඇමයිනෝ අම්ලයක් වෙනත් ඇමයිනෝ අම්ලයක් සමග සිදුවන ආදේශය මගින් ප්‍රෝටීනවල කෘත්‍යමය ආකාර වන තෘතීක හෝ චාතුර්ථ ව්‍යුහය කෙරෙහි බලපෑමක් සිදුවීමට හෝ නොවීමට හැකිය. අර කියපු කතාව. ඇතැම් විට නව ගුණාංග සහිතව පවා ප්‍රෝටීනයක වැඩි ක්‍රියාකාරීත්වයක් පුද ලැබිය හැක. බොහෝ විට මේ වෙනස් වීම උදාසීන හෝ අනර්ථදායී වේ. අනර්ථදායී ප්‍රෝටීන නිෂ්ඵල හෝ අඩු කාර්යක්ෂම ඒවා වේ. ඔය කියපු කතාව තමයි මිස්සෙන්ස් මියුටේෂන්ස් කියලා හඳුන්වන්නේ අපගතාර්ථක විකෘති කියන ඒවා. ඊළඟට කියනවා ලක්ෂ්‍ය විකෘතියක් මගින් ඇමයිනෝ අම්ලයකට කේතය සපයන කෝඩෝනයක් නැවතුම් කෝඩෝනයක් බවටද පරිවර්තනය කළ හැක. මේ ප්‍රෝටීන සංශ්ලේෂණය ප්‍රාග් පරිණත සමාප්තියකට හේතු වේ. එබැවින් නිරර්ථක විකෘතියක් ලෙස හඳුන්වයි. අපි ඒව හඳුන්වනවා මොනවා කියලාද? නිරර්ථක විකෘති කියලා හඳුන්වන්නේ. නිරර්ථක විකෘතියක්. බලන්න නිරර්ථක විකෘති කියන්නේ මොනවද කියලා. දැන් මෙතනදී අපි අර කලින් සටහනටම යමු. මේක පැහැදිලි කරනවා නිරර්ථක විකෘතියක්. මේ තියෙන්නේ ලක්ෂ්‍ය විකෘතියක් මගින් කෝඩෝනයක් යම්කිසි ලක්ෂ්‍ය විකෘතියක් මගින් කෝඩෝනයක් නැවතුම් කෝඩෝනයක්. ඒ කියන්නේ එයා එනවා අර AUG UAG ඒ වගේ අපි අර විස්තර කරාන නැවතුම් කෝඩෝන. මේ වැරැද්දෙන් ඇති වෙන අලුත් කෝඩෝනේ නැවතුම් කෝඩෝනයක් බවට පත් වෙනවා. එතකොට
මේ ඇමයිනෝ අම්ලයේ නිෂ්පාදනය නවත්තන්න ඕන නැති තැනකදී නවතිනවා. ස්ටොප් කෝඩෝන් එකක් හැදිලා. ඒකට කියනවා නැවතුම් කෝඩෝනයක් බවට පරිවර්තනය ප්‍රෝටීන සංශ්ලේෂණය ප්‍රාග් පරිණත සමාප්තියකට හේතු වන විකෘතිය. මෙහි ප්‍රතිඵලය වන්නේ මුල් දාමයට වඩා කෙටි පොලිපෙප්ටයිඩ් දාමයක් ඇතිවීමයි. ඒවායේ නිශ්චිත කෘත්‍යයක් නැත. ඒතර වැඩකට නැහැ මේ ප්‍රෝටීන. නිරර්ථක විකෘති nonsense mutations කියලා හඳුන්වන්නේ ඒකයි මේවා. nonsense ඒ කියන්නේ කිසිම ප්‍රයෝජනයකට නැති දෙයක් තමයි සිද්ධ වෙන්නේ. බලන්න මෙතනදී ඒක විස්තර කරනවා. මේ බලන්න. මේ විදිහට අර උඩ එකේ විදිහටම යනවා මොකක්ද? සාමාන්‍ය විදිහටම මේ තියෙන පරිවර්තනයේ වේගන යනවා. දැන් මෙතනදී මෙතියොනින් එනවා. ඊට පස්සේ ලයිසින් එන්න ඕන තැනට මොකද වෙන්නේ? UAG ඇවිල්ලා මොකද වෙන්නේ කෙලින්ම? AAG එන්න ඕන තැනට AAG එන්න ඕන තැනට UAG එනවා. UAG කියන්නේ ස්ටොප් කෝඩෝන් එකක්. මතකයිනේ ස්ටොප් කෝඩෝන් ටික? UAA, UAG, UGA කියලා ස්ටොප් කෝඩෝන් තුනක් තියෙනවා. ඔන්න UAG කියන ස්ටොප් කෝඩෝන් එක මෙතනට ආදේශ වෙනවා වැරදීමක් නිසා. හේතුව මෙන්න මෙතන A අකුර වෙනුවට T අකුර ආදේශ වෙච්ච පාර. හරිද? ඔන්න වෙච්ච සිද්ධිය. එතකොට මේ හැදෙන mRNA රැහැන මත ස්ටොප් කෝඩෝන් එකක් ඇති වෙනවා. එතකොට ඒක ප්‍රෝටීනයේ නිපදවීම එතනින් ඉවරයි. ඔන්න ඕක තමයි අපි නිරර්ථක විකෘතියක් කියලා කියන්නේ. අපි කියනවා මේකට nonsense කියලා nonsense mutation කියලා තමයි හඳුන්වන්නේ. right. ඊළඟට බලන්න මුල් දාමයට වඩා පොලිපෙප්ටයිඩ් දාමයක් ලැබේ. ඒවා සාමාන්‍යයෙන් කෘත්‍ය රහිත වේ. නිවේශනය හා ලෝපය මෙමගින් නියුක්ලියෝටයිඩ හෝ නියුක්ලියෝටයිඩ යුගලක කියවීම් රාමුව විස්ථාපනය වන අතර. මොකද්ද මේ රීඩින් ෆ්‍රේම්? එහෙම නැත්නම් කියවීම් රාමුව කියලා හඳුන්වනවා. කියවීම් රාමුව විස්ථාපනය වන අතර විකෘති වූ ලක්ෂයට පසුව වැරදි කෝඩෝන කියවීම සිදු වේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ත්‍රික එහෙම නැත්නම් කෝඩෝන අතරේ ස්පේස් එකක් නැහැ. ස්පේස් එකක් නැහැ. එතකොට මේකේ කියවීමේ ක්‍රමය තමයි සාමාන්‍යයෙන් අකුරු 3න් 3ට තමයි කියවන්නේ. බැරි වෙලා හරි මෙතනදී ඔය කියන විදිහට නිවේශනයක් එහෙම නැත්නම් ලෝපයක් සිද්ධ වුණොත් ඒ කියන්නේ අලුතෙන් එක්කෙනෙක් ඇඩ් වුණොත් එහෙම නැත්නම් එක්කෙනෙක් ගැලවිලා ගියොත් ඔය දෙකනේ කියන්නේ නිවේශනය සහ ලෝපය කියන්නේ ඔය දෙක. ඔය වගේ තත්ත්වයක් ඇති වුණොත් මොකද වෙන්නේ? මේකේ අර කියවීම් රාමුව වෙනස් වෙනවනේ. දැන් නිවේශනයක් සිද්ධ වුණොත් කියවීම් රාමුව දික් වෙනවා. එතකොට 3න් 3ට කියවගෙන නේ කාට අමුතුවෙන් එකක් කියවන්න එකතු වෙනවා. අලුතෙන් එකක් එකතු වෙනවා කියවන්න. ලොප්පුනහම පස්සේ තිවිච් එකක් නැති වෙලා කියවන්න බෑ. ඊළඟ එක්කෙනාව එතනට එකතු කරගෙන තමයි 3ක් එකතු කරගන්න වෙන්නේ. අන්න ඒක තමයි මෙතනදී කියන්නේ. කියනවා මෙමගින් නියුක්ලියෝටයිඩයක හෝ නියුක්ලියෝටයිඩ යුගලක කියවීම් රාමුව විස්ථාපනය වන අතර විකෘති වූ ලක්ෂයට පසුව වැරදි කෝඩෝන කියවීම සිදුවේ. 3න් 3ට කියවද්දී වැරදි එකක් කියවන්න පටන් ගන්නවා. බලමු අපි ඒ පිළිබඳව විස්තරය. මේ තියෙන්නේ ෆ්‍රේම් shift කියන தত্ত্বය. බලන්න. මෙන්න මිසින් වුණා. මේ නියුක්ලියෝටයිඩය මිස් වුණා. දැන් මෙතන U මිසින් වුණා. මොකේද? mRNA රැහැනේ. මේ තියෙන DNA එක, මේ තියෙන mRNA එක. U අකුර මිස් වුණාම පස්සේ මෙතන මොකද වෙන්නේ? කියවන්න තිබ්බේ මොකද්ද? U. මිස් වුණාම පස්සේ කියවනවා ඊළඟ 3 හිටපු එක්කෙනා මෙතනට මුලට අරගෙන UUG කියලා කියවලා වෙන වැරදි එකක් ගෙන්නනවා. ඊට පස්සේ එක්කෙනා ආයෙ කියවනවා GCU. එතනටත් වැරද්දක් ගේනවා. එතනින් එහාට දිගටම වැරදි. මේවට අපි කියනවා රාමු ස්ථාපිත විකෘති කියලා. රාමු ස්ථාපිත විකෘති කියලා හඳුන්වන්නේ මේ தত্ত্বය. හරිද? ඔන්න බලන්න විකෘති වල තත්වයන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් යන්නේ. හරි නේද? right. ඊට පස්සේ අපි නැවතත් යනවා අපේ මාකින් එකට. මේ තියෙන්නේ මෙමගින් නියුක්ලියෝටයිඩයක හෝ නියුක්ලියෝටයිඩ යුගලක කියවීම් රාමුව විස්ථාපනය වන අතර විකෘති වූ ලක්ෂයට පසුව වැරදි කෝඩෝන කියවීම සිදුවේ. ඒවා රාමු විස්ථාපිත විකෘති නම් වේ. මෙහි ප්‍රතිඵලය ලෙස දිගින් දිගටම වැරදි අර්ථ කියවීම සිදුවේ. එතනින් එහාට අර 3න් 3ට කියවගෙන යන්නේ බොරුවක්. තිබිච්ච කෙනා නෙවෙයි. මොකද හේතුව එකක් මිස් වෙලා හෝ එකක් අලුතෙන් ඇඩ් වෙලා. ඒන් විශාල අපගතාර්ථයක් සිදුවේ. අපගතාර්ථයක් සිද්ධ වෙනවා. නිවේශනය හෝ ලෝපය සමාප්ති කෝඩෝනයට ඉතා සමීපව සිදු නොවුනහොත් පොලිපෙප්ටයිඩය සම්පූර්ණයෙන් කෘත්‍ය රහිත විය හැක. බොරුවට දිග ප්‍රෝටීනයක් නිපදවන වෙන්න පුළුවන්. මොකද හේතුව සමාප්ති කෝඩෝනයත් මේකෙදි වෙනස් වෙනවා. එහිදී
මුල් අනුක්‍රමණය තුල නැති වූ නව නැවතුම් කෝඩෝනයක් හඳුන්වා දීමද සිදු විය හැක. අලුතෙන් නැවතුම් කෝඩෝනයක් දෙන්නත් පුළුවන් මේකෙන්. එහිදී නිරර්ථක විකෘතියක් සාදමින් පරිවර්තනය අවසන් වේ. නිවේශනය හෝ ලෝපය ත්‍රිකයක් හෝ ත්‍රික ගුණයක නම් කියවීම් රාමුව ලක්ෂ්‍ය විකෘතියට වහාම පසු එහි මුල් කියවීම් රාමුව බවට ආපසුපත් වේ. මොකද කියන්නේ? නිවේශනය හෝ ලෝපය ත්‍රිකයක් හෝ ත්‍රික ගුණයක් නම් කියවීම් රාමුව ලක්ෂ්‍ය විකෘතියට වහාම පසුව එහි මුල් කියවීම් රාමුව බවට පත් වේ. ඒ කියන්නේ මේකෙදී සම්පූර්ණ ත්‍රිකයක් හැලුණා නම් හරි. එහෙම් පිටින්ම ත්‍රිකයක් නැත්නම් ත්‍රික ගුණයක් කියලා කියන්නේ ත්‍රික දෙකක්. ඒ කියන්නේ එක දිගට තියෙන භස්ම හයක් අයින් වෙන්න ඕනේ. අයින් වුණා නම් මොකද වෙන්නේ? කියවීම් රාමුව පොඩ්ඩක් එහා පැත්තට යනවා. හැබැයි අර තියෙන ඇමයිනෝ අම්ල අණුපිළිවෙල අර කලින් තිබ්බ එකේ විදිහටම තමයි කියවීම සිද්ධ වෙන්නේ. එවැනි අවස්ථාවක සම්පූර්ණ අනුක්‍රමයේ ඇමයිනෝ අම්ල එකක් හෝ වැඩි සංඛ්‍යාවක් පිළිවෙලින් එකතු වීම හෝ ඉවත් වීම සිදු වේ. පණිවිඩයේ යන්තමින් පමණක් වෙනස් වේ. පැහැදිලි නේද මේ කියන කතාව? බලන්න. අපි අර රූප සටහනට කියලා බලමු. මේ බලන්න. මේ තියෙන්නේ. දැන් මේ ෆ්‍රේම් shift එකේ අවස්ථා තියෙනවා. මේ තියෙන්නේ එක්ස්ට්‍රා එකක් ආපු එකක්. මේ ෆ්‍රේම් shift එක මොකද්ද වෙන්නේ? මේකේ ඉන්සර්ෂන් එකක්. ඒ කියන්නේ ඇතුළත් වීමක් නිවේශනයක් සිද්ධ වෙනවා. නිවේශනය සිද්ධ වුණාම අලුතෙන් එක්කෙනෙක් ආවා. මෙතන එක්කෙනා ඈත් වුණා. ඈත් වෙලා මෙතනට අලුතෙන් එක්කෙනෙක් ඇවිල්ලා UAA කියවලා මේක ස්ටොප් කරලා දානවා. ඔන්න ඔහොම වුණා. ඊළඟට එකක් අඩු වෙලා වැරදි එකක් එතන ඉඳන් කියවන්න පටන් ගත්තා. අඩු වෙනවා නම් අඩු වෙන්න ඕනේ මෙන්න මෙහෙම කියලා තමයි ඔය අවසානයේ කිව්වේ. මොකක්ද? එක්ක 3ක් අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මෙතන TTC නේ ඊළඟට AAA නැත්නම් CCG මේ විදිහට ලොට් එක පිටින්ම අයින් වෙන්න ඕනේ. ත්‍රික ගුණිතයක් විතර අයින් වෙන්න ඕනේ. එහෙම අයින් වුණා නම් ඒතර මේ ඇමයිනෝ අම්ල විතරයි අයින් වෙන්නේ. ඊළඟ එක්කෙනා එතනින් සෙට් වෙනවා. ඊට පස්සේ වැඩේ අවුලක් නැහැ. දැන් මෙතන බලන්න. දැන් මෙතන මේ තියෙන්නේ. මෙතන වෙනත් වර්ගයක් නේ කියවන්න පටන් ගන්න. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මේක සම්පූර්ණයෙන් අයින් වුණාම UUU කියන එක කියවනවා කෙලින්ම. මෙතන තිබිච්ච මේ තුනේ එක කියවනවා. right. ඒතකොට අඩු වෙනවා නම් අඩු වෙන්න ඕන ත්‍රිකයක් එහෙම් පිටින්ම. හැබැයි එහෙම අඩු උනායි කියලා ගැටලුවක් නැත්තේ නෑ. මොකද්ද වෙන්නේ? මෙතන තිබිච්ච ඇමයිනෝ අම්ලයක් එහෙම් පිටින්ම අඩු වෙනවා. හැබැයි අර වැරද්ද භයානකයි. මේක භයානකයි. මොකද හේතුව සම්පූර්ණයෙන් වැරදි පිටපතක් හැදෙන්නේ. මෙතනදී එකක් විතරක් අඩුවෙන් තමයි පිටපත නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? right. ඔය කතාව තමයි එතනදී විස්තර කරන්නේ. බලන්න අවසානයේ කියනවා පණිවිඩයේ යාන්තමින් පමණක් වෙනස් වේ පොලිපෙප්ටයිඩයේ ක්‍රියාකාරීත්වයට විකෘතියට ලක් වූ ප්‍රදේශයෙහි නිවැරදි නැවීම සඳහා වන බලපෑම මත රඳා පවතී. ඒතර විකෘතිය තියෙන අර නැවීම සම්බන්ධ විකෘතියක්. ඒකෝට සමහරලාට කෘත්‍ය පොඩ වෙනස් වෙන්න පුළුවන් මේ ප්‍රෝටීන් එක. ඕක තමයි මේ පිළිබඳව කතාව. විකෘති පිළිබඳව කතාව. right. ඒකේ විකෘති සම්බන්ධව රූප සටහනක් විදිහට ගත්තොත් මෙන්න මේ රූප සටහන ඊටාම පැහැදිලිව මතක තියාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම සිද්ධාන්ත පන්තිදී මේක දීලා තියෙනවා ඔයගොල්ලන්ට. මේ තියෙන විකෘති වල පැහැදිලි රූප සටහන. මේකෙදී නියුක්ලියෝටයිඩ් විකෘතිය සහ මේකේ තියෙනවා නිවේශනය සහ ලෝපය කියන කාරණේ මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. හරිද? මෙතන තියෙන ආදේශය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මෙතන නිවේශනය සහ ලෝපය පැහැදිලි කරලා තියෙනවා ෆ්‍රේම් shift කියන தත්ත්වය අනුව. අපිට අපේ සිලබස් එකේ යටතේ මේ 3 නියුක්ලියෝටයිඩ් pair deletion කියන එක සාමාන්‍යයෙන් වැඩිපුර විස්තර කරන්නේ නැහැ. උනට මෙතනදී ඒකත් පැහැදිලිව විස්තර කරලා තියෙනවා.